හොඳයි 43 දෙවෙනි ගාන a වර්ගය සමානයි b ඍණ c වර්ගය cos වර්ගය a ධන b ධන c වර්ගය sin වර්ගයේ බෙදීම දෙකයි අපිට හදන්න තියෙන්නේ. හොඳයි. මොකද්ද අපිට කරන්න පුළුවන්? අපි වඩා විශාල පැත්තේ යන්න. අපි දකුණු පැත්තේ යන්න. RHS වලින් RHS වලින් ගියොත් මේක අපිට පාද කෝණ වෙන් කරන්න බැරි ගානක්. b ඍණ c වර්ගය cos වර්ගයේ බෙදීම දෙක ධන b ධන c වර්ගය sin වර්ගයේ බෙදීම දෙක. ඕනනම් k අකුර නැතුව නිකන් ගාන හැදුවත් කමක් නැහැ. කොහොමද අපිට පුළුවන්? අපිට පුළුවන් a අකුරනේ සම්බන්ධ කරගන්න ඕනේ. a අකුර සම්බන්ධ කරගන්න ඕනේ හින්දා b බෙදීම sin b සමානයි a බෙදීම sin a නේ. b වෙනුවට දැම්ම හැකි a sin b යට sin a නේ. a අකුර ටාගට් කරොත් අපි a අකුර ටාගට් කරා. a අකුර අපිට මේ විදිහට ටාගට් කර හැකිනේ. b අකුරෙන් a අකුර ටාගට් කරා. මොකද වම් පැත්තට a අකුරක් ඕනේ. ඒ වගේම c අකුරටත් අපිට පුළුවන් නේද? c වෙනුවට c කියලා කියන්නේ එහෙනම් කවුද? c කියන්නේ a sin c යට sin a. මෙතන තේරෙන්නේ නැති නේද? c බෙදීම sin c සමානයි a බෙදීම sin a. එහෙනම් c කියන්නේ c බෙදීම a සමානයි sin c යට sin a කියලා ගත්තත් කමන්නේ. c සමානයි a sin a. එතන මේ දෙක අපි මෙතෙන්ට ආදේශ කරලා දාමු. k අකුර නැතුව. b වෙනුවට අපහැරිතෙන් ඕන තැනක් තියෙනවා නම් අහන්න. a sin b යට sin a ඍණ a sin c යට sin a. මෙයාගේ වර්ගය. cos වර්ගයේ බෙදීම දෙක. ධන a sin b යට sin a c වෙනුවට a sin c යට sin a. b වෙනුවට ආදේශ කරා a sin b යට sin a sin c යට sin b යට sin a. c වෙනුවට ආදේශ කරා a sin c යට sin a මෙතන c වෙනුවට a sin c යට sin a. ඉතුරු පද ටික ඒ විදිහටම ලිව්වා. ඔන්න දැන් අපිට වම් පැත්තෙන් එන්න ඕනේ a වර්ගය ඇවිල්ලා ඉවරයි. මේකෙන් a එකක් එළියට ගත්තාම a වර්ගයනේ. මෙතනින් a එකක් එළියට ගත්තාම a වර්ගය. දෙන්නගෙන්ම a වර්ගයක් එළියට ගත්ත හැකි. මෙතන තියෙන්නේ කවුද? sin b ඍණ sin c යට sin a නේ. එයාගේ වර්ගය cos වර්ගයේ බෙදීම දෙක. මෙතනින් a වර්ගයක් එළියට ගත්තාම sin b ධන sin c යට sin a ගේ වර්ගය sin වර්ගයේ බෙදීම දෙක. හොඳයි. මේක අපි සුළු කරමු. මේක සුළු කරමු. ඔක්කොම භාග කෝණ වලට ගමු. භාග කෝණ වලට ගමු. a වර්ගය මෙතන භාග කෝණ වලට ගත්තොත් අපිට එනවා 2 sin අන්තරයක්. sin අන්තරයක් නම් එන්නේ sin නම් එන්නේ sin cos. එතකොට 2 sin අන්තරයක් නම් එන්නේ කෝණ දෙක අඩු කරා දෙකෙන් බෙදුවා. cos වලට එහෙනම් කෝණ දෙක එකතු කරා දෙකෙන් බෙදුවා. මෙයාව ලිව්ව හැකි 2 භාග කෝණ ලියනවා sin 2 θ කියන්නේ 2 sin θ cos θ. එහෙනම් 2 sin කෝණෙන් භාගේ cos තිබ්බ කෝණෙන් භාගේ. වාරයක් cos වර්ගයේ බෙදීම දෙක. ධන a වර්ගය මෙතන වර්ගයක් තියෙන්නේ නේද? sin එකතුවක්. sin එකතුවක් කියන්නේ 2 sin කෝණ දෙක එකතු කරා දෙකෙන් බෙදුවා. කෝණ දෙක අඩු කරා cos වලට දෙකෙන් බෙදුවා. මෙයාව භාග කෝණ ලියමු 2 sin a බෙදීම දෙක cos a බෙදීම දෙක. මෙයාගේ වර්ගය වාරයක් sin වර්ගයේ බෙදීම දෙක. ඔන්න කට්ටියක් කැපිලා අයින් වෙන්න යන්නේ. කට්ටියක් කැපිලා අයින් වෙනවා දැන්. මෙතනින්
cos වර්ගයේ මේ වර්ගයන්නේ තියෙන්නේ cos වර්ගයේ බෙදීම දෙකට cos වර්ගයේ බෙදීම දෙක කැපෙනවා. මෙතන sin a බෙදීම දෙකක් තියෙනවා. ඒ කියන්නේ sin a බෙදීම දෙකේ වර්ගය. sin a බෙදීම දෙකේ වර්ගයට sin a බෙදීම දෙකේ වර්ගය කැපෙනවා. මෙතන තියෙන දෙකේ ඉලක්කම් දෙක කැපෙනවා. මෙතන තියෙන දෙකේ ඉලක්කම් දෙක කැපෙනවා. මොනවද වෙන්නේ? දැන් a වර්ගය දැන් ආයේ සුළු කිරීමකට ලක් වෙනවා. මේ b ඍණ c බෙදීම දෙක ඉන්න විදිහටම ඉන්න දෙන්න. ඒ පද දෙකකට අපි කරදරයක් නොකරමු. b ධන c ව දැක්කම කවද මතක් වෙන්නේ? b ධන c ලියන්න පුළුවන් 5 ඍණේ නේද? b ධන c ව ලිව්වා මෙතන ඉන්න b ධන c ව ලිව්වා 5 ඍණේ කියලා. ඇයි ඒ a ධන b ධන c කියලා කියන්නේ අංශක 180යි. b ධන c දැක්කහම යාව අපි දැම්මා 5 ඍණ a කියලා. මෙයා බෙදීම දෙකක් තියෙන්නේ නේද? බෙදීම sin a බෙදීම දෙකයි. හරි. මම එහා පැත්ත කැලේ ඊළඟට ලියන්නම්. මෙතන අපි සුළු කිරීම මොකද්ද වෙන්නේ කියලා බලමු. මෙතන වර්ගයන්නේ තියෙන්නේ. sin b ඍණ c බෙදීම දෙකයි. මේ තියෙන්නේ කවුද? මේක වෙන වෙනම ලිව්වොත් අපි දැන් කලින් ගණන් ලිව්වනේ. cos 5 බෙදීම දෙක ඍණ a බෙදීම දෙක. cos 90 ඍණ θ. cos 90 ඍණ θ කියන්නේ කවුද? sin නේද? sin a බෙදීම දෙකයි. මේ තියෙන්නේ cos 5 බෙදීම දෙක ඍණ a බෙදීම දෙක. ඒ කියන්නේ cos 5 බෙදීම දෙක ඍණ a බෙදීම දෙක ලියන්න පුළුවන්. cos 90 ඍණ a බෙදීම දෙක කියන්නේ sin a බෙදීම දෙක. මේ පද දෙක ලස්සනට කැපෙනවා නේද? මේ පද දෙක ලස්සනට කැපිලා අපිට මෙතනින් ඉතුරු වෙනවා sin b ඍණ c බෙදීම දෙකේ වර්ගයක්. තව අපි මේ කොටස් ටික ලිව්වේ නෑනේ. මෙතනත් ඒ සුළු කිරීමමයි. දෙකේ ඉලක්කම් දෙක කැපුණා. අපි b ධන c බෙදීම දෙකට දාමු 5 ඍණ a. බෙදීම දෙකකුත් තියෙනවනේ. b ධන c ට දැම්ම 5 ඍණ a. cos b ඍණ c බෙදීම දෙකට ඉන්න කියමු ඉන්න විදිහටම. මෙතන cos a බෙදීම දෙකක් ඉන්නවා. දැන් පියවර පැහැදිලිද ඊළඟ එකේ මොකද්ද වෙන්නේ කියලා මෙතනින් එනවා sin 90 ඍණ θ කියන්නේ cos θ කියලා නේද? හරයයි ලවයයි කැපිලා යනවා. මෙයාව ලියන්න පුළුවන් cos 90 ඍණ a බෙදීම දෙක කියන්නේ cos නෙමෙයි sin 90 ඍණ a බෙදීම දෙක කියන්නේ cos a බෙදීම දෙක. cos b ඍණ c බෙදීම දෙක cos a බෙදීම දෙක. මෙයාගේ වර්ගය. මේ පද දෙක කැපෙනවා. a වර්ගය එළියට ගමු. a වර්ගය එළියට ගත්තාම අපිට එනවා sin වර්ගයේ b ඍණ c බෙදීම දෙක මේ ධන මෙතන cos වර්ගය b ඍණ c බෙදීම දෙක. එකම කෝණේ තියෙන්නේ sin වර්ගයේ ධන cos වර්ගයේ කීයද? sin වර්ගයේ ධන cos වර්ගයේ 1යි. a වර්ගයේ අපිට ඇවිල්ලා තියෙනවා දැන් එහෙනම් වම් පැත්ත නේද? පැහැදිලිව හදාගන්න අපැහැදිලි තැන් අහන්න. අපි මේ හැදුවේ ටියුට් එකේ 43 වෙනි ගානේ දෙවෙනි කොටස. පැහැදිලිව හදාගන්න. හොඳයි. අපිට 43 තුන්වෙනි ගාන තියෙන්නේ සුපුරුදු අංකනේ යටතේ තියරි මේ ගැටලුවක්. tan a ධන tan b ධන tan c සමානයි tan a tan b tan c ගුණිතය. එකතුව ගුණිතයක් බවට පත් වෙනවා. හොඳයි. කොහෙන්ද ගාන පටන් ගන්නේ? ඉස්සෙල්ලාම ඔයාලට මතකද කියලා බලන්න මෙන්න මේ සූත්‍රය tan a ධන b ධන c තුන් දෙනාගේ එකතුව කොහොමද ලියන්න කෙටියෙන් මතක තියාගන්න කියලා තියෙන්නේ s1 ඍණ s3 බෙදීම 1 ඍණ s2 මතකයි ඇතිනේ tan a ධන b ධන c වල ලියන්න පුළුවන් s1 ඍණ s3 බෙදීම 1 ඍණ s2 s1 කියන්නේ කවුද? මෙතන ඉන්න පද තුන කවුද? tan a tan b tan c තමයි පද තුන. එතකොට s1 කියන්නේ තනි කට්ටියගේ එකතුව. මාත්‍ර එකක් වෙච්ච කට්ටියගේ එකතුව. මාත්‍ර එකක් වෙච්ච කට්ටියගේ එකතුව කීයද? tan a ධන tan b ධන tan c.
තනි අයගේ එකතුව. එකේ බලයේ කට්ටියගේ එකතුව. tan A ධන tan B ධන tan C. ඍණ S3 තුන්වෙනි බලය. තුන්වෙනි බලය එන්න නම් මොකද වෙන්න ඕනේ? මේ තුන් දෙනාම ගුණ වෙන්න ඕනේ. tan A, tan B, tan C තුන් දෙනා වැඩි වුණොත් තමයි තුන්වෙනි බලය එන්නේ. එතකොට tan A, tan B, tan C ගුණිතය. tan A, tan B, tan C ගුණිතය. බෙදීම එක ඍණ S2 මාත්‍ර දෙකක් වෙච්ච කට්ටිය කවුද ඉන්නේ? මාත්‍ර දෙකක් වෙන්න පුළුවන් tan A, tan B ගුණ වුණාම දෙකේ බලය. ඒ වගේම tan B, tan C ගුණ වුණාම දෙකේ බලය. තව tan C, tan A වැඩි වුණාම දෙකේ බලය. වෙන දෙකේ බලයවල් එන්නේ නැහැ. එහෙනම් මේ තුන් දෙනාගේ එකතුව tan A, tan B. අපි පිළිවෙල කියමු. tan A, tan B ධන tan B, tan C ධන tan C, tan A. හොඳයි. මෙතනින් එහෙනම් අපි ගාන පටන් ගමු. tan A ධන B ධන C. tan A ධන B C A ධන B ධන C කියලා කියන්නේ tan A ධන tan B ධන tan C ඍණ tan A tan B tan C එක ඍණ tan A tan B tan B tan C tan C tan A. හොඳයි. A ධන B ධන C වලගේ කීයද? A ධන B ධන C වලගේ 5. A ධන B ධන C වලගේ 5. tan A ධන tan B ධන tan C ඍණ tan A tan B tan C එක ඍණ tan A tan B tan B tan C tan C tan A. tan 5 tan 180 බිඳුවයි. අපිට එනවා බිඳුව සමානයි tan A ධන tan B ධන tan C ඍණ tan A tan B tan C බෙදීම එක ඍණ දෙන්නගේ ගුණිත tan A tan B tan B tan C tan C tan A. යමක් බිඳුවට සමාන නම් ලවය මොකද වෙන්නේ? ලවය බිඳුවට සමානයි. එහෙනම් අපිට එනවා ලවය බිඳුවට සමාන කරලා ඒක tan A ධන tan B ධන tan C ඍණ tan A tan B tan C සමානයි බිඳුව. ඔන්න අපි ලවය බිඳුවට සමාන කරා. එහෙමනම් අපිට ලියන්න පුළුවන් එකතුව ගුණිතයට සමානයි. ඔන්න අපි ගාන වමෙන්වත් දකුණෙන්වත් පටන් ගත්තේ නැහැ. ගාන එකපාර හදලා ඉවරයක් කරා. හොඳයි. පැහැදිලිව හදාගන්න තුන්වෙනි කොටස. හොඳයි. අපි අවස්ථා තුනටම sin ක්‍රමය ඔප්පු කරමු. අවස්ථා තුනටම sin නියමය ඔප්පු කරමු. සුළු කෝණී ත්‍රිකෝණයකට, ඍජු කෝණී ත්‍රිකෝණයකට, මහ කෝණී ත්‍රිකෝණයකට. සුළු කෝණී ත්‍රිකෝණයක් ගමු, ඍජු කෝණී ත්‍රිකෝණයක් ගමු, මහ කෝණී ත්‍රිකෝණයක් ගමු. අය මතක් කරන්න කියපු නිසා මම මේකත් මතක් කරලා ඉන්නම්. ABC කියලා ගන්න. මේකත් ABC අවස්ථා ටික එකපාර අරයන්. මෙතන A කෝණය සුළු කෝණයක්. A කෝණය 5 බෙදීම දෙකට වඩා කුඩායි. මෙතන A කෝණය ඍජු කෝණයක්. A සමානයි 5 බෙදීම 2යි. මෙතන A කෝණය මහ කෝණයක්. මේකනේ A කෝණය මහ කෝණයක්. A 5 බෙදීම දෙකට වඩා වැඩි. පාද ටික ගත්තොත් මේක C A B නේද? මේක C A B. මෙතන C B ඉස්සරහ ඉන්නේ B A ඉස්සරහ ඉන්නේ A. හොඳයි. අපි මේ අවස්ථා ටික වෙන වෙනම අරන් අපිට මේ ත්‍රිකෝණේ වර්ගඵලය ඩෙල්ටා නම් ත්‍රිකෝණේ වර්ගඵලය ඩෙල්ටා නම් ඩෙල්ටා ලියන්න පුළුවන්
මේ A කෝණයෙන් ලිව්වොත් පාදය භාගයයි ආධාරකයේ C ලම්බක උස මේක B මේ පාදේ B නේ B ව මෙහාට විභේදනය B sin A නේද B sin A ඊළඟට භාගයයි A ආධාරකයම ගමු භාගයයි ආධාරකයේ ලම්බක උස මේ පැත්තෙන් ලියමු මෙතන B එතකොට A sin B අපි මේ ලම්බකයේ විදි දෙකකට ලිව්වා B sin A sin B ඊළඟට අපිට අවශ්‍යයි C සම්බන්ධ කරගන්න ඒක නිසා අපි BC පාදයට ලම්බකයක් ගැහුවා ලම්බකයක් ගහලා මෙතන C නේ එයාගේ ආධාරකය A ලම්බක උස C කෝණයෙන් වනේ B sin C A ආපු එක 1 කියලා ගමු B ආපු එක 2 කියලා ගමු C ආපු එක 3 කියලා ගමු ඊළඟට මේ ත්‍රිකෝණය ගැන කතා කරොත් මේ ත්‍රිකෝණේ වර්ගඵලයේ ඩෙල්ටා ලියන්න පුළුවන් භාගයයි ආධාරකයේ විදිහට අපි A කියන එක කියනවා ගමු ආධාරකයේ A ලම්බක උස ලියන්න පුළුවන් C sin B නේද C sin B භාගයයි මේ කෝණයෙන් ලිව්වොත් ආධාරකයේ A ලම්බක උස B sin C නැත්තම් ලියන්න පුළුවන් භාගයයි ආධාරකය C ලම්බක උස B නේද භාගයයි BC තියෙනවා මම මේක BC වැඩි කිරීම 1යි කියලා ලියනවා වැරද්දක් නෑනේ BC වැඩි කිරීම 1යි මෙතන විශේෂිත උතන එක වෙනුවට අපිට දාන්න පුළුවන් 5 බෙදීම 2 මම මතක් කිරීමක් පමණයි මේ කරන්නේ sin 5 බෙදීම 2 5 බෙදීම 2 කියන්නේ කවුද A නේද A ආපු එක්කෙනාට 1 කියලා ගන්න B ආපු එක්කෙනාට 2 කියලා ගන්න C ආපු එක්කෙනාට 3 කියලා ගන්න ඊළඟට මේ අවස්ථාවට ආවොත් මේකෙත් අපි ආධාරකයේ විදිහට ඒ ගමු ඩෙල්ටා භාගයයි ආධාරකය B කෝණයෙන් ලියද්දී C sin B ඊළඟට භාගයයි ආධාරකයේ A ලම්බක උස B sin C නැත්තම් මේක ලියන්න පුළුවන් භාගයයි ආධාරකයේ විදිහට C ව ගමු එතකොට ලම්බක උස මොකක්ද දෙන්නේ මෙයාව ආධාරකේ නම් ලම්බක උස මේකනේ මේක A නම් මෙතන 5 ඍණ A නේද මෙතනින් එනවා B sin 5 ඍණ A භාගයයි CB sin 180 ඍණ A කියන්නේ sin A 1 2 3 මේ තුන් දෙනාව සමාන කරමු 1 සමානයි 2 සමානයි 3යි නේද එහෙනම් ඩෙල්ටා ලියන්න පුළුවන් භාගයයි BC sin A කටපාඩම් කරගන්න දැනුත් කටපාඩම් ඇතිනේ භාගයයි AC sin B භාගයයි AB sin C ඊළඟට මොකද්ද කරන්නේ දෙකෙන් වැඩි කරා ඩෙල්ටා දෙකෙන් වැඩි කරා ABC ගෙන් බෙදුවා එතකොට මොකක්ද දෙන්නේ BC අයින් වෙලා මෙතෙන්ට A එකක් එනවනේ sin A යට A sin B යට B sin C යට C අපිට මේ විදිහට sin ප්‍රමේය ඔප්පු කරන්න පුළුවන් වර්ගඵලයක් සම්බන්ධ කරගෙන හරි මතක් වෙන්න ඇතිනේ නේද හරි පැහැදිලිව මේක හදාගන්න